නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට සියලුම කෙලෙසුන් කෙරෙන් දුරු වූ సంతානයක් ඇති සියලුම කෙලෙස් සතුරන් නැසූ సంతානයක් හිමි ඒ වගේම සංසාරයට කිසියම් සම්බන්ධතාවයක් නැති සම්බන්ධතාවයන් පැවැත් වූ කෙලෙස් අර කඩා බිඳ දමා පිරිසුදු කරගත්තා වූ సంతානයක් ඇති දෙවියන්ගේ මිනිස්යන්ගේ උතුම් වන්දනාවට පූජාවට උපහාරයන්ට සුදුසුකම් ලබන්නා වූ සුදුසුකම් ඇති ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට අරහං ආදී අනන්ත බුදු ගුණයන්ගෙන් සමන්නාගත වූ ශාන්තිනායක ධර්මරාජානන් වහන්සේට උතුම් බුදුරජාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරනවා මාගේ නමස්කාරය වේවා උන්වහන්සේගේ సంతානිය හරහා ලෝකයට බිහි වී වදාලා වූ සුපරිසුද්ධ වූ ශාන්තිකර ධර්මස්කන්ධයට මම සිරසින් වැඳ නමස්කාර කරනවා මාගේ නමස්කාරය වේවා ඒ ධර්මයට අනුයාතව කටයුතු කරමින් සිත් ගිනි නිවාගත්තා වූ සංස්කාර රාමයෙන් මිදී නිර්වාණ ධාතුවේට පැමිණ වදාලා වූ අෂ්ටාර්ය පුජ්‍යර මහා සංඝ රත්නයට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා අසීමිත ගුණ ඇති ප්‍රමාණාතීකාන්ත ගුණ ඇති බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය සිහිපත් කොට වන්දනා කරන චේතනා මාත්‍රයෙන් පහළ වූ කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ ආනුභාව බලයෙන්ුත් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය අනන්ත අපරිමාණ ගුණානුභාව බලයෙන්ුත් මේ පින්වත් අසාගෙන සිටින ශ්‍රවණය කරන සිටින්නා වූ සියලුම දෙනා මේට පෙර ආතුව මේ මොහොත දක්වාම දාන වශයෙන් සීල වශයෙන් භාවනා වශයෙන් වඩාගත්තා වූ සියලු කුසල ධර්මයන්ගේ ආනුභාව බලෙන් අදත් අපි මේ ධර්මයේ මුල් කරගෙන වෙසක් කාලේ මේ කතා කරන්නා වූ සාකච්ඡා කරන්නා වූ දේශනා කරන්නා වූ ධර්ම කොටාසයන් හොඳට අසාගෙන ශ්‍රවණය කරගෙන පැහැදිලිව නීවරණ ධර්මයන්ගෙන් විනිර්මුක්ත වෙච්ච සිතකින් හොඳට දැනගන්න අවබෝධ කරගන්න තීරුම් ගන්නට ලැබේවා. ඒ සඳහා කිසියම් බාධකයක් නොවේවා. අතීත අකුසල කර්ම බල වේගයෙන් යටපත් වෙලා හොඳට ප්‍රඥාව සිහිය නුවණ යොදා මේ ධර්මයේ වටහාගෙන අවබෝධ කරගෙන සෑම දිනාටම බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා අවබෝධ කරගත්ත නිවෙනින් සැනසෙන්නට ලැබේවා. නිවන් පිණිස මේ උතුම් මාර්ගයක් වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. ඒ මෛත්‍රී සාගත ආශිර්වාදයත් එක්ක අද මම මේ පින්වත්තුන්ට ධර්ම කාණ්ඩයක් සිහිපත් කරනවා මතක් කරලා දෙනවා. සංයුත්ත නිකායේ තැනක තිබෙනා වූ සූත්‍රයකට හිත ගියා. ඒ සූත්‍රය බොහොම කෙටි එක පැත්තකින්. ඉතින් ඒ සූත්‍රයේ දිගහැරෙන්නා වූ ධර්ම කොටාසයක් පිළිබඳව අපේ හිත අද වෙන් කරොත් හොඳයි කියලා හිතෙනවා. විශේෂයෙන්ම මේ කාලය සිහිපත් කරනකොට වෙසක් කාලය ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ වැඩි වැඩියෙන් කියවෙන්නා වූ කාලයක් මේ. ඒක මේ විදිහටයි හිතන්න තිබෙන්නේ. පන්සලකට වෙහෙරකට විහාරයකට යන්නේ නැති මිනිස්සෙක් වුණත් මේ කාලයේ තමන්ගේ දූ දරුවෝ ඒ වගේම පොඩි ආය පවා එක්කාසු කරගෙන සිරිතක් හැටියට හෝ ගිහිල්ලා විහාරයක මලක් පහනක් තබලා පත්තු කරලා ගාථාවල තේරුම දැනගෙන හෝ වේවා නොදැනගෙන හෝ වේවා පිළිම වහන්සේ නමක් ඉදිරියේ හෝ බුදුරජාණන් වහන්සේ ගැන සිහිපත් කරවගෙන හිතට බුදු ගුණ අවදි කරගන්නා වූ කාල පරිච්ඡේදයක් වෙන මාසවල වගේ නෙවෙයි. ඒ විතරක් නෙවෙයි වැරදි කරලා හිර ගෙවල් වල ඉන්නා වූ අය පවා ඒ අය යම් අඩුපාඩුකම් නිසා ඒ වගේම සිහිය කල්පනාව යෙදිච්ච නැති නිසා වරදට පෙළඹිලා ඒ වගේම
සමහර වෙලාවට අසත්පුරුෂ ආශ්‍රය නිසා වරදට පෙළඹිලා වැරදිකාරුව වෙලා සිරගෙක නතර වී සිටින්නා වූ ඉන්නවා නම් කෙනෙක් ඒ අය පවා මේ වෙසක් කාලයේ සිල් සමාදන් වෙලා බණ අහලා බුදුගුණ සජ්ජායනා කරමින් කටයුතු කරන්න පෙළඹෙනවා. එතකොටත් වැඩිපුර ප්‍රමාණයක් බැලුවාම නිදහසේ ඉන්න මිනිස්සුත් ඒ වාගේම ගම්නියම් ගම්වල ඉන්න මිනිස්සුත් ලෝකවාසී සියලු දෙනාමත් එක්කාස් වෙලා බුදුගුණ හිතන වැඩිපුර බුදුගුණ ගයන හිතන බුදුරජාණන් වහන්සේ ගැන හිතන කාලයක් මේ කාලේ වෙසක් කාලේ. ඒ විතරක් නෙවෙයි දානමාන පින්කම් කරන්නා වූ කාලයක්. දන්සල් පැවැත්වෙනවා, තුරන් ආදිය හදලා ඒවා තුලිනුත් යම් යම් ධර්ම කොටස ලෝකයාට කියලා දෙනවා. මේ වගේ ධර්මයේ අවදි වෙන, ධර්මය මතුවෙන, ධර්මයේ පුරුදු කරන එක එක මට්ටමට හොඳ ධර්ම සමයක් මේ. එවැනි ධර්ම සමයක වෙසක් සමයක තමයි අපි මේ වැඩසටහන් මේ පුරුදු පරිදි කරගෙන යන්නේ. තව සතියකින් හමාරකින් බුදුරජාණන් වහන්සේ ඒ උප්පත්තිය ලැබපු ලෞතර බුද්ධත්වයට පත් වූ ඒ වගේම පරිනිර්වාණ ධාතුවට වැඩම කොට වදාළා වූ ඒ දවස වෙසක් දවස උදා වෙනවා. අපි මේ පැත්තට හැරිලා මේ යන ගමන් මගක් තියෙන. ඒ නිසා මේ කාලය ඊ타ත්ම විසිතුරු කාලයක්, අපිට වාසනාවන්ත කාලයක්. ඉතින් මේ වෙලාවේදී අපි මේ හිතුවා මේ පින්වතුන්ගේ හිතවලට යම් කිසි නිතර කියවෙන්නේ නැති, හිතන්නේ නැති ධර්ම කොටාසයක්, සූත්‍ර කාණ්ඩයක් මුහු කරොත් හොඳයි, ස්පර්ශ කරවලා දුන්නොත් හොඳයි කියලා. එතකොට මේ පින්වතුන්ට ඒ පිළිබඳව නැවත හිතන්ට, හිත අවදි කරන්ට පුළුවන් ධර්ම මානසිකාරයක් හදාගන්න පුළුවන්. අපි මේ විදිහට හිතමු. මේ සූත්‍රයට බහිමු. එක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ මේ ධාතු ස්වභාව පිළිබඳව දේශනාවක් කරනවා. ධාතු ස්වභාව පිළිබඳව. දැන් මේ කතාව කියනකොට අපේ හිත කෙලින්ම යනවා, අපේ ශ්‍රද්ධාවන්ත පින්වතුන්ගේ හිත කෙලින්ම යනවා මේ ධාතු ස්වභාවයන් කතා කරන තැනට. ඒ තමයි අට්ඨාරස ධාතු. අපි කියනවනේ ස්කන්ධ ආයතන ධාතු, පටිච්ච සමුප්පාද චතුරාර්ය, ওই ලිස්ට් එකේ යනකොට ධාතු ස්වභාව 18ක් කියවෙනවනේ. ඒ තින්ට තමයි අපි කෙලින්ම ගිහිලා නවතින්නේ. ධාතු ස්වභාව. හැබැයි ඒ ධාතු නෙවෙයි මේ අද මේ කියන්නේ. ඒ වගේ මේ ආයතනික වශයෙන් කතා කරන, ආයතන නාමයෙන් කතා කරන ඒ ධාතු ස්වභාව නෙවෙයි. මේ වෙන කාණ්ඩයක්. මේක මේටි ඉස්සර වෙලා මේ විදර්ශනා භාවනාවට ගැනෙනේ ධර්ම කාණ්ඩ ස්ථාන ස්පර්ශ කරවලා මේක මේ තේරුම් ගන්නට යන්න හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේ එක නමින් ධර්ම විග්‍රහයන් කරලා තියෙනවා තැන් කීපයක. ඒක හරියට අපේ ලංකාවේ තිබෙන ගම් වගේ. දැන් මේ ලංකාවේ තියෙනවා මේ උඩගම කියන එක. මේ උඩගම් ගොඩාක් තියෙනවා. දකුණු පළාතෙත් තියෙනවා උඩගම්. ඔය මේ කඳුරට පළාතෙත් තියෙනවා, මාතලේ පැත්තෙත් තියෙනවා, අනුරාධපුර ඔය වගේ තියෙනවා. පල්ලෙගමුත් හරි ගොඩක් තියෙනවා. ඉතින් ඔය එක නමින් ස්ථාන ගොඩක් හැඳින්වෙනවා. ඉතින් අපි තේරුම් ගන්න ඕන පල්ලෙගමයි කියලා කිව්වයින් පස්සේ මේක කොහේ තියෙන ගමද කියලා. ඔය වගේ මේ ධාතු කියන වචනය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ඔය වෙන වෙන ධර්ම කාණ්ඩ ප්‍රකාශ කරලා ඉස්මතු කරවලා දීලා තියෙනවා. අද මේ කියන්නේ මෙන්න මේ කාණ්ඩ. එක තැනකදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සඳහන් කරනවා කියලා දෙනවා මේ ධර්ම කාණ්ඩයක්. ඒ තමයි මේ සත්‍තිමා භික්කවේ ධාතුයෝ. මහණෙනි ධාතු ස්වභාව 7ක් තියෙනවායි කියලා. ධාතු ස්වභාව 7ක්.
ඒ ධාතු ස්වභාව 7 තමයි එකකට කියනවා මේ ආභා ධාතු කියලා. ආලෝක ධාතුව. ආභ. තව එකක් තමයි ආභ, ඒ කියන්නේ ආලෝක ධාතුව. අනිත් එක තමයි සුභ ධාතු. සුභ කියලා අපි හොඳයි කියලා බාර ගන්න දේවල්. තව එක කාරණයක් තියෙනවා ආකාසානංචායතන ධාතු. ආභා ධාතු, සුභ ධාතු, ආකාසානංචායතන ධාතු, විඥානංචායතන ධාතු, ආකින්චඤ්ඤායතන ධාතු, නේව සංඥා නා සංඥායතන ධාතු, සංඥා වේදිත නිරෝධ ධාතු කියලා. මේ තමයි ධාතු ස්වභාව 7. මේ වටේම ලෝකේ වටේම කන යොමාගෙන හිත යොමාගෙන අහගෙන ඉන්නා වූ මේ පින්වතුන්ට වෙන වැඩියමක් නෙවෙයි අද මේ කියලා දෙන්නා වූ ධර්මකාණ්ඩයේ හොඳින්ම තීරුම් ගන්නට මේ ටික හිතේ පළපදියම් කරගන්නට තියාගන්නට ශක්තිය ලැබෙන්න කියලා අපි මුලින්ම හිතුවා පැතුවා. මේ පින්වතුන් මේ කරුණු ටික මේම හිතේ තියාගන්නේ හොඳයි. මේ විදිහට ධාතු ස්වභාවයකුත් බුදුරජාණන් වහන්සේ කතා කරලා තියෙනවා, දේශනා කරලා තියෙනවා කියලා. මොකද්ද ධාතු ස්වභාව 7? ආභා ධාතු, සුභ ධාතු, ආකාසානංචායතන ධාතු, විඥානංචායතන ධාතු, ආකින්චඤ්ඤායතන ධාතු, නේව සංඥා නා සංඥායතන ධාතු, සංඥා වේදිත නිරෝධ ධාතු. අභිධර්ම කාණ්ඩයේ ස්පර්ශ කරන එහෙම නැත්නම් ඉගෙන ගන්නා වූ පින්වතුන්ට මේ ටික තරමක් ලීසි. හේතුව මේ ආකාසානංචායතන ධාතු මේවා අරූපාවචර ලෝක ධාතුනි. ඒ වගේ මනස ගැන කියවෙන්නේ. ඒක නිසා මේ හතරක් ලේසියෙන්ම තේරුම් ගන්නට පුළුවන්. අනිත් එක තමයි සංඥා වේදිත නිරෝධ ධාතුවත් සූත්‍ර දේශනාවල තියෙනවා. ඊළඟට අපිට අලුතෙන් එනවා මේකට ආභා ධාතු, සුභ ධාතු කියලා. ඉතින් අපි ඔය විදිහට ඔය නම් 7 එහෙම නැත්නම් ඔය පද 7 හිතේ දරාගමු මේ වෙලාවට. ආභා ධාතුව ඒ කියන්නේ ආලෝක ධාතුව, සුභ ධාතුව කියලා එකක් තියෙනවා. ඊළඟට ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා නා සංඥායතන, ඊට පස්සේ සංඥා වේදිත නිරෝධ ධාතුව කියලා. මෙහෙම කියන්න හේතුව මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා ක්‍රමය මේ හරීම විසිතුරුයි. උන්වහන්සේ අනිත් මේ හිතන් නැති අයගේ හිතවලට චින්තනය ඇතුල් කරන මේ උත්තමයන් වහන්සේ නමක්. හිතන්නේ නැතුව, මෙනෙහි කරන්නේ නැතුව, ඈලි මෑලි වෙලා සිහිය නුවණ දිගහරින්න නැතුව ඒවා හකුලුවාගෙන ඉන්නා වූ අයගේ හිතවලට ඔය තිබෙන්නා වූ යෝනිසෝ මනසිකාර, ඊළඟට ප්‍රඥාව, සිහිය නුවණ වැඩිලා ඒවා ස්පර්ශ වෙලා ඒවා මතුවලා එන වැඩසටහනක් තමයි ඔය බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න ඇසීමෙන්, දේශනා කිරීමෙන්, ඊළඟට අවවාද කිරීමෙන් සිද්ධ කරන්නේ. මේ බුදුරජාණන් වහන්සේ මේ භික්ඛවේ කියලා කිව්වයින් පස්සේ මහණෙනි කියන එකනේ. එතකොට ඔය මහණෙනි කියලා කිව්වාම භික්ෂුන් වරුනි කියලා කිව්වාම ඒ මුළු බුදුරජාණන් වහන්සේගේ කාලයේ මහාන වෙලා හිටපු ඔක්කොම භික්ෂුන් වහන්සේලා ටික මේ සවැත් නුවර මේ සූත්‍ර දේශනාව කරන වෙලාවේ වැඩ හිටියේ නෑ ඉදිරිපස්. එතන හිටියේ තරමක භික්ෂුන් වහන්සේලා ප්‍රමාණයක් පමණයි. බුදුරජාණන් වහන්සේ අමතන්නේ ඒ භික්ෂුන් වහන්සේලා ඒ ළඟ ඉන්න. අර දුර ඉන්න අය නෙවෙයි. ඔය දේශනාව කරනකොට සමහර අය භාවනා කර කර ඉන්නවා ඇති. සමහර අය ධර්ම දේශනා කරනවා ඇති. සමහර අය කතා කර කර ඉන්නවා ඇති. සමහර අය විවේක ගන්නවා ඇති. ඉතින් කොහොම හරි මේ දේශනාව කරන වෙලාවේ ඉදිරිපිට හිටපු භික්ෂුන් වහන්සේලාටයි මේ කතාව. මේ ටික කියන්නේ. ඉතින් උන්වහන්සේලාගේ මාර්ගයෙන් විකාශනය වෙලා අනිත් හිත්වලට ඇතුල් වේවි. ඒකත් බුදුරජාණන් වහන්සේ දන්නවා. අනිත් එක විශේෂයෙන්ම මේ කොටස
දැන් භික්ෂුන් වහන්සේලාට මේ සූත්‍ර කාණ්ඩය විස්තර වශයෙන් දේශනා කළත් මේ කොටස බුදුරජාණන් වහන්සේ පැය දෙකක් දේශනා කරොත් බණ. එහෙම නැත්නම් අපි හිතමු විස්තර වශයෙන් සාමාන්‍ය මිනිස්සුන්ට පැය දෙකක් දේශනා කරොත් විශේෂ බණක් ඒකේ සාරාංශය එහෙම නැත්නම් ප්‍රධානම දේශනා කරපු මුඛ්‍ය ධර්ම කොටාසය අනිවාර්යයෙන්ම උන්වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට දේශනා කරනවා. ඒ දේශනාව කරන්නේ අර පැය දෙකම කියපු විදිහට නෙවෙයි. දැන් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේ නැති වෙලාවක මිනිස්සුන්ට පැය දෙකක ධර්ම දේශනාවක් කළා නම් ආනන්ද ස්වාමින් වහන්සේට උන්වහන්සේ ඒකම කියනවනේ දේශනා කරනවා. එතකොට තව පැය දෙකක් යනවනේ ආනන්ද ස්වාමින් වහන්සේට දේශන්ට. මෙතනදී උන්වහන්සේ ආනන්ද හාමුදුරන්ට දේශනකොට දේශන්නේ ඒකේ කොටස. එහෙම නැත්නම් මුඛ්‍ය ධර්ම කොටාසේ සිදුවීමක් අල්ලලා ඒ ටිකයි දේශනා. මේ සිදුවෙච්ච ආකාරය ඒකයි දේශනා කරන්නේ. අපි නැවත වතාවක් ওই සූත්‍රය සිද්ධ වෙන දේශනා කෙරෙන තැනට හිත යොදමු. එතන ඉන්නවා භික්ෂුන් වහන්සේලා පිරිසක්. ඒ භික්ෂුන් වහන්සේලාගේ හිතේ තිබෙනවා එක්තරා විදියක මේ ශක්තියක්. ඒක හැම භික්ෂුන් වහන්සේලාටම නැහැ. උන්වහන්සේලා හරිම අනුසන්දි කුසලයි. අනුසන්දි කුසලයි කියලා කියන්නේ උන්වහන්සේලාට යම්කිසි දෙයක් ප්‍රකාශ කළාම පොඩ්ඩක් මේ යම්කිසි දෙයක් කියලා දුන්නයින් පස්සේ පොඩ්ඩක් ධර්මකාණ්ඩයක් ඉස්මතු කරලා දෙන්නම් පස්සේ ඕක හාරලා බලන ගතිය තිබෙනවා. නැවත ප්‍රශ්න කරන ගතිය තිබෙනවා. මොකක්දයි කියලා අහන ගතිය තිබෙනවා. විමසන ගතිය තිබෙනවා. ඒක විමසලා හාරලා අවුස්සලා බලන ගතිය තිබෙනවා. ආන්න ඒ වගේ හොයන බලන ඒ වගේම ධම්මවිචය ගතිය තිබෙන්නා වූ හිත් තිබෙන්නා වූ ස්වාමින් වහන්සේලා අනුසන්දි කුසලතාවයෙන් යුක්ත වෙච්ච මේ ස්වාමින් වහන්සේලා හැටියට සලකනවා. ඉතින් ඒකේ සමහර අයගේ හිත්වල තිබෙනවා විමසන හොයන බලන ගතිය. ඉතින් ඔය මේ ඒ ස්වාමින් වහන්සේලාට යම්කිසි හිත අවුස්සලා ඒ ස්වාමින් වහන්සේලාගේ හිතවල ධර්මයේ හොයන වැඩේ කරන්ට බුදුරජාණන් වහන්සේ මාතෘකාවක් පෙන්වුවා වගේ නිකන් ඒ ස්වාමින් වහන්සේලාට පේන්න නිකන් යම්කිසි දෙයක් ඉස්සරහ තැබුවා වගේ වැඩක් තමයි ඔය කළේ. ඒ තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කර මහණෙනි ධාතුත් ස්වභාව තිබෙනවා හතක්. ඒ ධාතුත් ස්වභාව මෙන්න මෙච්චරයි. ආභා ධාතු, සුභ ධාතු, ආකාසානංචායතන ධාතු, විඥානංචායතන ධාතු, ආකින්චඤ්ඤායතන ධාතු, නේව සංඥා නා සංඥායතන ධාතු, සංඥා වේදිත නිරෝධ ධාතු කියලා ඉමාකෝ භික්කවේ සත්ත ධාතු යෝති කියලා ඔන්න එතනින් වැඩේ නැවැත්තුවා. කොහොමයි දැන් මේ පොඩි කෑල්ලක් කියලා ඉතින් මෙතනින් ඉවරයි. එහෙම ඉවරුණාට මේ පද ටික මේ වචන වැල මේ දේශනා පුංචි කාණ්ඩය කන වැටිච්ච හිත වැටිච්ච ස්වාමින් වහන්සේලා එතන නිකන් ඉන්නේ. උන්වහන්සේලා අතරේ එක්තරා ස්වාමින් වහන්සේ නමක් මේ බුදුරජාණන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ව්‍යායම් භන්තේ ආභා ධාතු ඊළඟට මේ ඔය කියන ආභා ධාතුය ආලෝක ධාතුව ඒ වාගේම ඔය සුභ ධාතුව කියන එක ආකාසානංචායතන ධාතු විඥානංචායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නා සංඥායතන ධාතු සංඥා වේදිත නිරෝධ ධාතුව මේ කියන ධාතු ස්වභාවය ඔය කියන ධාතු හත ධාතුත් ස්වභාව හත මේවා මතු වෙන්නේ මේ ධාතුත් ස්වභාවය මතු වෙන්නේ මොකක් හින්දාදයි කියලා.
ආලෝකය ඇති වෙන්නේ මොකක් හින්දාද? සුභ ස්වභාවයේ මතුවෙන්නේ ඇති වෙන්නේ මොකක් හින්දාද? ආකාසානංචායතන ධාතුව මතුවෙන්නේ ඇති වෙන්නේ මොකක් හින්දාද? විඥානංචායතන ධාතුව ඒක ඇති වෙන්නේ ওই ධාතු ස්වභාව සංඥා වේදිත නිරෝධ ධාතු එහෙම ඇති වෙන්නේ. ඒක මතුවෙන්නේ. ඒක ප්‍රකට වෙන්නේ පැනවෙන්නේ මොකක් හින්දාද? දැන් ඒක හිතන්නත් ඇත්ත වශයෙන්ම එක හේතුවක් තියෙනවනේ. දැන් හැමතැනම කියනවනේ මේ කාරණේ නිසා මේක සිද්ධ වෙනවා. මේ කාරණේ නිසා මේක සිද්ධ වෙනවා කියලා දැන් හේතුඵල ධර්මයක් තියෙනවනේ. ඉතින් ඒව දිහා බැලුවත් මේකේ මේවා මතුවෙන්න පැනවෙන්න මේ යම්කිසි කාරණයක් ඉදිරිපත් වෙන හේතුවක් එපායි. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ හිතන මේවා මේ කියන ධාතු ස්වභාව මතුවෙන්න පැනවෙන්න මේකට හේතු වෙන්නේ මොකක්දයි කියලා. ඒක එතකොට අර චින්තනය ඔන්න අවදි වුණා. චින්තන ගතිය ඔන්න මතුවෙලා ආවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දැන් විමසන හිතක් ඇති වුණා. හොයන හිතක් ඇති වුණා. හොයන හිතට බණ කියන එක ධර්මයේ කියන එක හරීම ලෙහෙසි. ඒ කියන්නේ මිනිස්සේ කඩේකට බඩු ගන්න ආවම අවශ්‍යතාවයේ තියෙන මිනිස්යාට යමක් දෙන්න හරි ලේසි. එයා අවශ්‍යතාවයේ දන්නවා. ඒ වගේම එයාට යමක් මේ සල්ලි දීලා වැඩේ කරගන්න ලේසි. මේ ඔය කඩවල් වලට මිනිස්සු බඩු ගන්නට යනවා. මේ බඩු ගන්න කියලා කියන්නේ කඩේ යනවා. බඩු ගන්නට යනව නෙවෙයි. ඒ වගේ අයට යමක් කඩේ මුදලාලි දෙනවා කියන එක හරි අමාරුයි. ඇයි එයා බඩු ගන්නට නෙවෙයි නේද මේ ඇවිල්ලා තියෙන්නේ. ටිකක් නිකන් ඉන්නවා. ඒ වගේම යමක් ගිහිල්ලා අවුස්සනවා. ආයෙ ටිකක් බලනවා. ආයෙ ටිකක් තියෙනවා. වටපිටේ ඇවිදිනවා. ඒ වගේම තව එකක් ගන්නවා. ටිකක් බලනවා තියෙනවා. ඒ වගේම තව ටිකක් කැරකෙනවා. අන්න ඒ වගේ අයට ඇත්ත වශයෙන්ම යමක් හිතට ඕනේ නැහැ. නිකන් ඔය ඇවිල්ලා කැරකෙනවා විතරයි. යම් කිසි කෙනෙක් අවශ්‍ය දෙයක් මේ දේ මට ගන්න ඕනේ, සාප්පුවෙන් කඩෙන් වෙළඳපොලෙන් ගන්න ඕනේ කියලා අරමුණක් තදේට තියාගෙන යනකොට එයා යන්නේ හරියටම ඒ දේ හොයාගෙනයි. එයාට යමක් මේ දෙන්න ලබා දෙන්න හරි ලේසි ඕනෑකම තියෙන නිසා ධර්මයේ වැඩේ කරන එකත් ওই විදිහයි. ධර්මයේ වැඩේ කරන එකත් ওই විදිහයි. සමහර ඒවා තියෙනවා මේ අතුරුලා තිබ්බයින් පස්සේ කැමැති එකක් තෝරගන්නවා. එහෙම ඒවාත් තියෙනවා. සමහර වෙලාවට තියෙනවා අවශ්‍යතාවයට ලබා දෙන්න. බුදුරජාණන් වහන්සේ මේ කරුණ ටික මේ විදිහට කියන්නට හේතුව භික්ෂූන් වහන්සේලාගේ අවශ්‍යතාවයේ හිත ඇතුලෙන් හිතපතුලෙන් මතුවෙන බව උන්වහන්සේ දකිනවා. දැන් එතකොට මේ ස්වාමින් වහන්සේලාට ඇතිවෙන හැඟීම තමයි මෙව්ව මොනවදයි කියලා දැනගන්න. දැන් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයකුත් ඉල්ලීමකුත් කරපු නිසා උන්වහන්සේ මේ ටික කියලා දෙනවා. ඒ තමයි මේ යායන් භික්ඛු ආභා ධාතු අයං ධාතු අන්ධකාරං පටිච්ච පඤ්ඤායති. දැන් මේ ස්වාමින් වහන්සේ අහපු ප්‍රශ්නේ හිතන්නකෝ. දැන් මේ ධාතු ස්වභාව හත මතුවෙන්නේ ඒ වගේම ප්‍රකට වෙන්නේ කුමක් හේතු කරගෙනද? කුමක් නිසාද? කිං පටිච්ච පඤ්ඤායති. ඒ විදිහට කිව්වයන් පස්සේ මේ ධාතු ස්වභාව දැන් පළවෙනි එක ගත්තොත් එහෙම ආභා ධාතුනේ. ආලෝකයනේ. ආලෝක ධාතුව මතුවෙන්නේ. ආලෝක ධාතුව පැනවෙන්නේ ආලෝක ධාතුවක් කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ කුමක් නින්දාද? ආලෝක ධාතුවේ කියලා කියන්න පුළුවන්කම තිබෙන්නේ අන්ධකාරයේ හින්දානේ. දැන් අන්ධකාරයේ නැති තැන තමයි ආලෝකය. දැන් අන්ධකාරයට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ධර්ම ස්වභාවය තමයි මේ ආලෝක ස්වභාවය. අන්ධකාරය නැති නිසා අපි කියනවා ආලෝකය කියලා.
දැන් මේ වෙලාවේ අපි ආලෝකය ගැන කතා කරනවා. මේ වෙලාවේ මේ ආලෝකමත් කියලා කියනවා. ආලෝකමත්ය කියලා කියන්නේ කුමක් අල්ලගෙනද? ඒකේ ප්‍රතිවිරුද්ධ ධර්ම ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒ වෙලාවේ නෑ. දැන් මම මේ කතා කරන්නා වූ මේ කාමරයේ ආලෝකය තියෙනවා. මේ ආලෝකය මේ අපි හිතමු ඉලෙක්ට්‍රිසිටි එකකින් හරි විදුලියෙන් හෝ වේවා ඉරේලිය හරි අඳේලිය හරි මොකක් හෝ වේවා තිබෙනා ආලෝකය ආලෝක ධාතුවමයි ආභා ධාතුමයි. දැන් ආභා ධාතුව කියන මේ ආලෝක ධාතුව තියෙන වෙලාවේ මේ වෙලාවේ ඔය පුටුවක් අස්සේ කාරේ මේ ඇරෙන්න මේ ආලෝකයේ තියෙන තැන අන්ධකාරය නෑ. ඉතින් අන්ධකාරය නැති එකක් දැන් ආලෝකයේ තියෙන තැන අන්ධකාරයේ කිසිසේත්ම පිහිටා තිබෙන්න බෑනේ. සම්පූර්ණ ප්‍රතිවිරුද්ධයිනේ. ඉතින් ආලෝකය තියෙන්නේ හැබැයි අන්ධකාරයේ නසාගෙන. අන්ධකාරයේ නසාගෙන අන්ධකාරයේ යට කරගෙන අන්ධකාරයේ පුච්චගෙන ආපු නිසා ආලෝකය මතුවෙනවා. ආලෝකයට වැඩ කරන්ට ආලෝකයේ පැහැදිලි වෙන්න ආලෝකයේ මතුවෙන්න ආලෝකයේ පැනවෙන්න තියෙන්න ඕනේ. එතකොට මොකද්ද? ඒකේ අනිත් ප්‍රතිවිරුද්ධ ධර්මය ඒ තමයි අන්ධකාරය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අයං ධාතු අන්ධකාරං පටිච්ච පඤ්ඤායති. දැන් ওই විදිහට ගත්තයින් පස්සේ මේ මිනිස්සෙක් ප්‍රඥාවන්තයි කියලා කියනවා. ප්‍රඥාවන්තයා කියන එක්කිනා ප්‍රකට වෙන්න මෝඩයෝ ටිකකුත් ඉඳිපායි. එතකොට මෝඩයෝ කියන ටික ප්‍රඥාව නැති අය ප්‍රඥාව නැති අය ඉන්න තමයි ප්‍රඥාව තිබෙන එක්කිනා ප්‍රකට වෙන්නේ. ඥානෙ තිබෙන එක්කිනා ප්‍රකට වෙන්නේ. ඒ වගේ මේ ආලෝකය කියනා වූ ධර්ම ස්වභාවය ප්‍රකට වෙන්න මතුවෙන්න ඉලිප්පිලා තියෙන්න නම් අන්ධකාරය නිසා වෙනවා. ඔන්න ඒක කාරණයක්. දැන් මේ ධාතු ස්වභාව හතේ මේ මතුවෙන්න තිබෙන්නා වූ මේවා ඇත්ත වශයෙන්ම අපි මේ වචන මේ විදිහට කතා කළාට මේකේ හරි අමුතු ගැඹීර ස්වභාවයක් මේකේ තියෙනවා. පුදුම විදිහේ ගැඹීර ස්වභාවයක් තියෙනවා. මේකේ ගැඹුරු බව අපිට යම්කිසි තැනකට ගිහිල්ලා හේතු කරන්න තියෙනවා නම් මේ ධර්ම කාණ්ඩයේ අතර ගිහිල්ලා මේ ධර්ම කොටාසේ හේතු කරලා තියන්න පුළුවන්කම තිබෙන්නේ එකම එක තමයි. ඒ තමයි ප ဋ ාණය. ප ဋ ාණයේ දැම්මෙන් පස්සේ තමයි. ඒ කියන්නේ රියැලිටි මේ අපි කියනවා මේ ඒ කියන්නේ එක එක ධර්ම කාරණාවල තිබෙන්නා වූ සහසම්බන්ධතාවය. එහෙම නැත්නම් ප්‍රතිවිරුද්ධ ධර්ම ස්වභාවය. පටිච්ච සමුප්පන්න ගතිය ගැඹුරින් කතා කරන තැන. ඉතින් මේ අන්ධකාරයේ ඇතිවෙන්න අන්ධකාරය ආලෝකය ඇතිවෙන්න අන්ධකාරය තියෙන්න ඉපායි. ඔන්න එකක්. ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ යායන් භික්ඛු සුභ ධාතු අයං ධාතු අසුභං පටිච්ච පඤ්ඤායති. මහණෙනි මේ සුභය කියලා හොඳයි කියලා ගන්න ධාතු ස්වභාවයක් තිබෙනවා. ඒ කියන්නේ මෙතන මේ දැන් ඔය තව එකක් මට මේක කියාගෙන යනකොට තේරුණා දැන් මේ අසාගෙන ඉන්නා වූ අයගේ හිතවල මෙහෙමත් එකක් ඇති වෙන ඇති. ඒ තමයි මේ අපි මේ ධාතු කියන වචනේ පාවිච්චි කරලා තියෙන තැන් කීපයක් තියෙනවා ප්‍රසිද්ධ. ඒ තමයි අපි ඉස්සර වෙලාම මේ ධාතු කියන වචනේ පාවිච්චි කරන පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා. ඉතින් ඔයවා අපි අරන් තියෙන්නේ මේ අපේ හිතවලට එක්කාසු කරගෙන තිබෙන්නේ මේ සසම්භාර ධාතු ගොඩ වලින්. ඒ කියන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන ඒවා අපි අරගෙන තියෙන්නේ බොහෝ දෙනා. ඒ කියන්නේ ලොකු ගොඩවල් වලින්. මහා පොළොව මට්ටමින් ගල් ගෙඩි තරම් කඳු මුදුන් ඒ වගේම කඳු පර්වත හරහා පඨවි ධාතු බාර අරන් ගල් වල ඒ වගේම ගල් කැට ඒ වගේම රළු ගොරෝසු වස්තු හරහා පඨවි ධාතුව හිතට බාර අරගෙන තියෙනවා. ඒ වගේම ඇලදොල ගංගා ඒ වගේම ගලා යන්නා වූ වතුර ජලාශය ජල කඳන් එක්ක මේ ආපෝ ධාතුව හිතට පිළි අර ගන්නවාගෙන තිබෙනවා. ඒ වගේම ওই ලැබ් ගිනි ඒ වගේම ගින්දර ඒ වගේම මහ ලොකු ගිනි
අවුල් වේලින් තේජෝ ධාතුව හිතට බාර අරගෙන තිබෙනවා. ඒ වගේම සුලිසුලං ආදී දේවල් එක්ක තමයි වායෝ ධාතුව. ඉතින් මේ ලොකු දේවල් එක්ක තමයි මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු අපි ඉස්සෙල්ලා කතා කරලා තියෙන්නේ. ඔය හින්දාවෙන් සාමාන්‍යයෙන් මේ ආපෝ සුබ ධාතු අරෝමය කියනකොට ඉතින් ඕක අපිට මේ පොඩ්ඩක් අර සියුම් භාවයේ නිසාවෙන් හිතට කොහොමද මේක පట్టල කරගන්නේ මේක හිතට පිළිගන්නේ කියන හැඟීම ප්‍රශ්නයක් යන්යන් හිතවලට ඇතිවෙන්න බැරි ගමකුත් නැහැ. එහෙම වෙන්න පුළුවන්. අපි බුදුරජාණන් වහන්සේගේ පිහිටෙන් ධර්මයේ පිහිටෙන් සංඝ රත්නයේ පිහිටෙන් මේක අපි අද තේරුම් ගන්නට අපේ මට්ටමට තේරුම් ගන්නට අපි උත්සාහයක් කරමු. ඒ උත්සාහය තමයි මේ. දැන් එතකොට මේ ආභා ධාතු කියලා කිව්වනේ. ආභා ධාතු කියලා කියන්නේ ආලෝකය. ආලෝකය කියන එක අල්ලන්න බෑනේ. ආලෝකී කියන එක ඇවිල්ලා නිකන් පායලා ඔහි තියෙන එකනේ. දැන් මේක මහා පුදුමාකාර දෙයක්. මේ ආලෝක ධාතුව කියන එක තිබෙනවා මේ එක්තරා විදියක ගුණ විශේෂයක්. දැන් මේ ධාතු කියන වචනේ ඇත්ත වශයෙන්ම තියෙන ධාතු කියන වචනේ තිබෙන්නේ මේ ලක්ෂණය දරාගෙන ඉන්නවා. යම්කිසි ලක්ෂණයක් දරාගෙන පවතින එකට කියනවා ධාතු ස්වභාව කියලා. ධර්ම කියලාත් ඔය වචනේ කියනවා. ඊළඟට දැන් එක ධර්මයකට තියෙන්නේ එක ලක්ෂණයයිනේ. එක ධර්මයකට එකම එක තනි ලක්ෂණයයි තියෙන්නේ. එක ධර්මයකට ලක්ෂණ දෙක තුනක් තියෙන්න බෑ. එක ලක්ෂණයයි තියෙන්නේ. ක්‍රියාකාරකම් වෙන වෙන තියෙන්න පුළුවන්. එක ලක්ෂණයයි. එතකොට මේ යම්කිසි විශේෂිත ගුණ ලක්ෂණයක් දරාගෙන යම්කිසි දෙයක් පවතිනවාද ඒක තමයි ධාතු ස්වභාවය. දැන් මේ ආලෝකය කියන එකට තිබෙන ආලෝකයට තිබෙන එක්තරා විදියක විශේෂ ගුණයක් තියෙනවා. ඒ ගුණය ඒ ලක්ෂණය තමයි අන්ධකාරී නැසීම. අන්ධකාරයට ප්‍රතිවිරුද්ධව පිහිටා සිටීම. අන්ධකාරයට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කිරීම. අන්ධකාරය කියන්නේ කළුවර ගතිය, එහෙම නැත්නම් වස්තුන් නොපෙන්වන හංගවන ගතිය. යම්කිසි වස්තුවක් තිබෙනවාද ඒ වස්තුව වටපිටාව මේ පෙන්වන්නේ නැති හංගවන, ගිල්ලවන, ඒ වාගේම ගුලි කරලා වහලා දාන ගතිය තමයි අන්ධකාරයේ තියෙන්නේ. ආලෝකයේ තියෙන්නේ ඒකේ අනිත් පැත්ත. ආලෝකයේ තියෙන්නේ හැඟවිච්ච ධර්ම, ඒ වගේම නොපෙනිච්ච ධර්ම පෙන්නලා, මතු කරලා, උලුප්පවලා දර්ශනය කරන ගතිය තමයි ඒකේ තියෙන්නේ. එතකොට ආලෝකයේ යම්කිසි තැනක තිබෙනවාද ඒ ආලෝකයේ තියෙන තැන වර්ණවත් වර්ණය කියන එක ඊටාත්ම හොඳට වස්තුවේ තිබෙනා වූ වර්ණය හොඳට උලුප්පවලා ඒ වගේම මතු කරලා දෙනවා. ඒ ගතිය වෙන කිසිම දෙයකට නැහැ. ඒ ඔය වර්ණ කියන්නේ වස්තුව අපි ආලෝකයෙන් දකින්නේ වස්තුවක්නේ. වස්තුවක වර්ණ රූපය දකින්නවනේ. ඒ හැකියාව කිසිම දෙයකට නැහැ වෙන. ආලෝකයට හැර. එතකොට දැන් මේ කියන්නා වූ ආභාවයවත් ආලෝක ධාතුව එක්තරා ගුණ විශේෂයක්. ඒක වෙන කිසිම දෙයකට නැති ගුණ විශේෂයක් ඒ ධාතු ආභා ධාතුව කියලා කියන්නේ. ඉතින් ඒක අන්ධකාරය නිසා මතුවෙනවා. ඒ වගේම තමයි සුබ ධාතු. දැන් සුබ ධාතුව කියන එක ඇවිල්ලා හිතට සම්බන්ධයි. දැන් බලන්නකෝ මේ දැන් මේ වටපිටාවේ තියෙන ඒවට මේ හිතන්න පුළුවන්ද? බෑනේ. මලක් තියෙනවා ලස්සනයි. ඒ මලට හිතන්න පුළුවන්ද මම ලස්සනයි කියලා? එහෙම හිතන්න පුළුවන් කමක් නැහැ. ඒ මල් ගාව තිබෙනා වෙනත් මලකට හිතන්න පුළුවන්ද මේ අර මල ලස්සනයි කියලා? එහෙම හිතීමේ පුළුවන් කමක් නැහැ. එතකොට මේ මලක් ලස්සනයි කියලා, ගෙයක් දොරක් ලස්සනයි කියලා, වත්තක් පිටියක් ලස්සනයි කියලා මේ යම්කිසි තැනකට ඔය ලක්ෂණය, සුභ ගතිය
බාර ගන්න සුභ ගතියට සුභ යම් කිසි දෙයක් සුභයි කියලා හොඳයි කියලා ලස්සනයි කියලා පිළිගන්න ගතියක් හිතන තැනක් තියෙනවා. ඒ හිතන තැන තමයි අපේ හිත. ඔය සුභ ගතිය ඇති වෙන්නේ ඔය හරිය. දැන් එතකොට සුභ ධාතු. දැන් මේ සුභ ධාතුව දැන් යම්කිසි දෙයක් සුභ වෙන්නේ කුමක් නිසාද? අපේ හිතින් දාලා දෙන අසුභයි කියලා එකක්. හොඳ නැති කියලා, පිළිකුල් කියලා, නරකයි කියලා දාපු එකක් තියෙනවා. ආන්නේ නරකයි, හොඳ නැහැ, පිළිකුලයි, අප්‍රසන්නයි කියලා ඒක නිසා තමයි එහෙම කොටසක් තිබිච්ච හින්දා තමයි අප්‍රසන්නයි කියලා දෙයක්, පිළිකුලයි කියලා දෙයක් තිබිච්ච හින්දා තමයි මේ සුභයි හොඳයි ලස්සනයි කියන හැඟීම ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා ඒකට කියනවා සුභ ධාතුයි කියලා. සුභ ධාතුව එන්නේ පිළිකුල නිසා, අසුභය නිසා. මතුවෙන්නේ මේ විදිහටයි. දැන් ඔන්න එකක් හොඳට මතක තියාගන්න. පළවෙනි ආලෝක ධාතුව අන්ධකාරය නිසා ඉස්මතු කරවා ගන්න පුළුවන්. ඊළඟට සුභ හැඟීම සුභ ධාතුව මේ අසුභය නිසා මතුවෙනවා, මතු කරගන්න පුළුවන්. ඊළඟට කියනවා මේ ආකාශ ධාතුව. ආකාසානං ඡායතන ධාතුව. අයං ධාතු රූපං පටිච්ච පඤ්ඤායති. දැන් ආකාසානං ඡායතනෙ කියලා එකක් තියෙනවනේ. දැන් ආකාසානං ඡායතන මේ ඒකත් ධාතුත් ස්වභාවයක්. ඒ ආකාසානං ඡායතන ධාතුවේ හැඟීම ඇති වෙන්නේ කුමක් නිසාද? ඒ ආකාසානං ඡායතන ධාතුව ඇති වෙන්නේ, ඒ කියන්නේ ඒ ධාතුව පිහිටා තිබෙන්නේ අයන් ධාතු රූපං පටිච්ච පඤ්ඤායති. රූපේ නිසා තමයි අහස ප්‍රකට වෙන්නේ. අපි සාමාන්‍යයෙන් මේක කියන්නේ ඇත්ත වශයෙන්ම ධානා සමාපatti අස්සක තමයි ඒක කියවෙන්නේ. නමුත් අපි එතනත් ගිහිල්ලා පස්සේ කතා කරමු. අපි දැන් මේක තරමක් ඉතින් මේ ගොඩින් වගේ මේ පටලැවිල්ලක් තියෙනවා නම් ඒක බේරා ගැනීමට අපි මෙහෙම හිතමුකෝ බලන්න. දැන් මේ ලොකු කන්දක් තියෙනවා. අපි කියනවා මේ කන්ද මෙච්චර උසයි. දැන් ওই තියෙනවනේ පිදුරු තලාගල කන්ද, ඊට පස්සේ මවුන්ට් එවරෙස්ට්, එහෙම තියෙනවනේ. ඒවටත් ඉතින් එක එක දුර ප්‍රමාණය ඉතින් අපි සංඛ්‍යා වශයෙන් ලෝකයා දීලා තිබෙනවනේ. එතකොට මේ කන්දක් හැටියට පේනවනේ. එතකොට කන්ද නැති හරිය ගත්තම, කන්ද නැති හරිය ගත්තම අනිත් ඔක්කොම හිස් අවකාශයේ ප්‍රකට වෙනවා අර කන්ද නිසා. හිස් අවකාශයේ ප්‍රකට වෙනවා කන්ද නිසා. එතකොට රූපයක් මුල් වෙනවනේ. දැන් අපි කියනවා මෙහෙම. තවත් අපි සරලව ගිහිල්ලා ගෙදර දොරින් ගමු එකක් බලන්න මෙන්න මේ විදිහට. දැන් අපි කියනවා මේ කාමරයක් තියෙනවා. ඒ කාමරේ අපි හිතමු ඒ කාමරේ ඉඩ ප්‍රමාණය. එමු අල්මාරි, කබඩ් දාලා, මේස දාලා, පුටු දාලා, ඇඳන් දාලා ඉතින් මේකේ තියෙනවා. කියනවා මේ කාමරේ ඉඩ නැහැ. කාමරේ ඉඩ මදි. කාමරේ ඉඩ කියලා කියන්නේ මොකක්ද? කාමරේ ඉඩ කියලා කියන්නේ අහස් කොටසට. කාමරය කියන එක ගන්න අපි බිත්ති කියනවා. කාමරේ බිත්තිය කියලා කියනවා. කාමරයේ බිත්තිය. මේ කාමරේ දොර. ඇත්තටම කාමරේ කියන එක මොකද්ද? අපි සාමාන්‍යයෙන් කාමරේ කියලා ගන්නේ ඉඩ ප්‍රමාණයක් නේ, අහස් කෑල්ලක් නේ. ඉස්සර වෙලත් එතන තිබිච්ච අහස් කෑල්ල අපි බිති හතරක් දාලා, දොරකුත් දාලා, වහලකුත් දාලා, පොළොවකුත් දාලා ඒක කොටු කරලා කියනවා කාමරේ කියලා. එහෙම නැතුව ඒක සංඥාගතියක් නේ. එහෙම නැතුව ඇත්තටම කාමරයක් තිබුණේ නැහනේ. අපි හිතමු ප්‍රඥාන්තියක තියෙනවා කියලා. දැන් එතකොට කියනවනේ අපි මේ කාමරේ වහලා.
මේ කාමරේ ජනෙලේ, මේ කාමරේ දොර, මේ කාමරේ බිත්තිය. දැන් මේ කාමරේ බඩු ටිකුත් දාලා තියෙනවා. අපි කියනවා ඉඩ නැහැ. ඉඩ මදි. මේක හිර වෙනවා. දැන් මේ ඉඩ මදි ගතිය කියලා කියන්නේ මොකද්ද? අහස් කෑල්ල මදි. ඒ තිබිච්ච අහස ටික දැන් මේකට පාවිච්චි කළා. ඇඳ තියන්න පාවිච්චි කළා ටිකක් අහස, පුටුවට පාවිච්චි කළා ටිකක් අහස. ඊළඟට මේ මේසෙට ගිහිල්ලා අල්මාරි කබඩ් වලට තව ටිකක් ගිහිල්ලා දැන් ඒ තිබිච්ච කාමරේ කියලා ගත්ත අහස් කෑල්ලේ අහස් කොටුවේ වෙන වෙන ඒවට පාවිච්චිලා හින්දා දැන් අහස මදි. අපි කියනවා කාමරේ ඊට මදි කියලා. දැන් මෙහෙම බැලුවාම දැන් බලන්න මේ ඉඩමදි කතාව යන්නේ කොතනටද? ඉඩමදි කතාව යන්නේ පැවරෙන අහස් කෑල්ලට. ඉඩමදි කියලා කියන්නේ අහස මදි. ඒ තියෙන. ඒක කොමක් නිසාද අහස මදි කියන කතාව අපිට දාන්න සිද්ධ වුණේ? අර පටවියාපෝ තේජෝ වායෝ කියන දේවල් වලින් සකස් වෙච්ච ඇඳ, පුටු, අල්මාරි වස්තු නිසා. ඉතින් ඒ වස්තුව හින්දා තමයි මේකට ප්‍රකාශනයක් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වස්තු ටික ආධාර කරගෙන තමයි ඒකේ තිබෙන හිර වෙච්ච ගතිය හින්දා තමයි මේ පුංචි අහසේ තිබෙන අහස් කෑල්ල මදි කියන ප්‍රකාශනයේ වචන ටික හසුරවන්න ඉන්නේ. එතකොට ඒ කෑල්ල ප්‍රකට වෙන්නේ අරකින්ද. ඔය එක. මේ කෑල්ල මේක සාමාන්‍ය විදිහට. අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා බලමු. මොකක්ද ඒ වෙන්නේ කියලා. ආකාසානංචායතන ධාතු. අයං ධාතු රූපං පටිච්ච පඤ්ඤායති. මේ අහස කියන එක රූපේ නිසා තමයි මතුවෙන්නේ, පැනවෙන්නේ, ඉදිරිපත් වෙන්නේ. තව එකක් තියෙනවා මෙතනදී අමතක කරන්න හොඳ නෑ. මේ අපි පොඩ්ඩක් යන් මේ අපේ හිත ආස්සට. ඒ තමයි මේ රූපම් පටිච්ච කියන තැන තවත් විදියකට හිතන්න ඕන. දැන් ඔය මම කිව්වේ මේ අපේ ගෙදරෙන් දොරෙන් පාරෙන් තොටෙන් ගන්න පුළුවන් රූප ටිකක්. ඔය ඇරෙන්න වෙනත් තියෙනවා රූප జాතියක්. ඒ තමයි අපි භාවනා කරනවා රූපාවචර ධාන භාවනාව. රූපාවචර ධාන භාවනාවක් කරනවා. ඒ රූපාවචර ධාන භාවනාවේ මෙහෙම තියෙනවා. ඒකේ තියෙනවා පඨම ධානයේට, ဒုတိ ය ධානයේට, තතිය ධානයේට, චතුර්ථ ධානයේට. අපි ගම්මු මේ ආනාපාන සතියේ කවුරුත් දන්නා කියන්නේ. ආනාපාන සතිය කියලා කියන්නේ වායු ධාතුවගේ රූපයක්. ඔගේ පඨවි ධාතු ආරෝමය ගොඩක් තියෙනවා. වායු ධාතුව වැඩියෙන් තියෙනවා. ඒක නිසා වායු ධාතුව මුල් කරගෙන දැන් ඔන්න භාවනා කරගෙන යනවා. භාවනා කරන්නට ගත්ත අරමුණ ඇවිල්ලා ආනාපාන සතිය කියන නමින් අපි ඒක ප්‍රකාශ කරාට ඒක හඳුන්වා දුන්නාට ඕක රූපනේ. ඊළඟට ඒ රූපය මුල් කරගෙන එනවනේ අපේ හිතට සංඥාවක්. අපේ හිතට ඇති වෙන සංඥාවක්. ඒ සංඥාව එහෙම නැත්නම් අපි හිතමු ආලෝක ස්වභාවයක්, වර්ණ ස්වභාවයක්, ධාතු ස්වභාවයක් මොකක් හරි සංඥාවක් එනවනේ. ඒ කියන්නේ ඒ සංඥාවෙන්නේ රූපය අල්ලගෙනනේ. ආන්නේ ඒ රූපය අල්ලගෙන මොකක් හරි රූපයක් හිතේ සංඥාවක් හැටියට දාගෙන ඒක අල්ලගෙන දැන් රූපාවචර මේ ධාන පහළ වෙනවා. දැන් මේ රූපාවචර ධාන ඔක්කොම රූපාවචර ධානය කියලා කියන්නේ වායු ස්වභාවය අරගෙන හරි, පඨවි ස්වභාවය කසින හැටියට අරගෙන හරි, තේජෝ අරගෙන හරි මොකක් හරි රූපයක් අරගෙන ඒකේ ඒකාග්‍රතාව මනස පිහිටවලා ඒකින් ගත්ත සංඥාවේ එහෙම නැත්නම් රූපේ හිත ඉල්ලාගෙන ධාන සංඥාවක් හැටියට පවත්වාගෙන යනට ඒකට කියනවා රූපාවචර සමාපත්තිය කියලා. දැන් ඔය රූපාවචර ගතිය තියෙනවනේ. රූපයක් අපේ හිතේ ඇඳවාගෙන ගතිය තියෙනවනේ. ඕක තියෙන තාක්කල් අපි රූපාවචරයි. ඔය අපි රූපයකින්නේ ගන්නෙ. ඒ රූපයකින් ගත්ත සටහන හිතේ දරාගෙන තියාගෙන ඒ වැඩේ කරන තාක්කල් ඒ සමාපත්තියේ රැඳී ඉන්න තාක්කල් අපේ හිත රූපාවචර ගතිය තියෙනවා. අරූප ආකාසානංචායතන කියන එකට ගියාම
ආකාසානංචායතන කියන එකට යන්න නම් ওই රූපේ කියන එක අයින් කරන්න. ওই සංඥාව අයින් කරන්න. රූපේ කියන අදහස අයින් වෙන්න ඕනේ. ආන්න එහෙම රූපයේ තිබෙනා වූ අදහස, රූප සංඥාව, රූප හැඟීම, රූප හිත නැති වෙලා අහස විතරයි එතන තියෙන්නේ කියලා ගන්නකොට රූපාවචර සමාපත්තිය නිසා තමයි මේ අරූපාවචර ආකාසානංචායතනෙ මතු කරන්න පුළුවන්කම තියෙන්නේ. මතුවෙන ආකාසානංචායතන කියන අහස කියන හැඟීම, අහස සංඥාව, අහස ඒ කියන ධාතු සබ ආකාසානංචායතන ධාතුව උලුප්පවන්ට ප්‍රකට කරන්න පුළුවන්කම තියෙන්නේ රූපය අල්ලගෙන. රූපාවචරයක් තියෙන නිසා තමයි මේ රූපයක් නිසා තමයි ආකාසානංචායතනේ මතුවෙන්නේ. මේ ඉදිරිපත් වෙන්නේ. ඒක නිසා කියනවා අයං ධාතු රූපං පටිච්ච පඤ්ඤායති. දැන් අර මම සාමාන්‍ය විදිහට තේරුම් ගන්න තමයි අර මුලින් කිව්වේ. හැබැයි මෙතන තියෙන්නේ ධානයක් අස්තට රිංගලා කරන වැඩක්. තවත් ටිකක් ඉස්සරහට යනවා. ඒ තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා අපි බලනකොට තව එකක් තිබෙනවා. දැන් ඒ කියන්නේ ආකාසානංචායතන ධාතුව කියන ඒ ගතිය මතුනේ කුමක් නිසාද? රූපේ නිසානේ. රූපේ අල්ලගෙන ප්‍රකට වෙන්නේ. දැන් එතකොට තව එකක් කියවනේ විඥානංචායතන ධාතුව කියලා. විඥානංචායතන ධාතුව කියන ඒ ධාතු ස්වභාවය මතුවෙන්නේ කුමක් නිසාද? ඒ ධාතුව ඒ ගතිය මතුවෙන්නේ අහස කියන එක හිතන්නකෝ බලන්න මෙහෙම අහස තියෙනවා. පුටුවට බෑ අහස ගැන හිතන්න. බිත්තියට දොරට බෑ අහස ගැන හිතන්න. ඊළඟට රූපාවචර ගත්ත අපි හිතමු රූපාවචර තියෙනවා මේ අරමුණ. ආනාපාන සති අරමුණට බෑ අහස ගැන හිතන්න. හිතෙන්නේ නැහැ. හැබැයි අහස ගැන හිතෙන්නේ අහස කියන එක හිතන්න නම් වෙන්න ඕනේ. ඒ ගැන හිතෙන, ඒ ගැන දැනෙන හිත තියෙන්න. ඒ නිසා විඥාන ධාතුව ඔන්න තියෙනවා. විඥාණයෙන් අපි හිතාගන්නේ විඥාන ධාතුවෙන් හිතාගන්නේ අහස කියන එක. දැන් අපි ධානයට ගියත් එහෙමයි, සාමාන්‍ය මේ ලෝකෙත් එහෙමයි. අපි අහස කියන එක හැඟීමක් හැටියට අරගෙන අදහස් කරගන්න මෙන්න මේ හරිය, මෙන්න මේ ස්වභාවය, මෙන්න මේ හිස් ගතිය අහසයි කියලා. එතකොට අහස කියන එක දැනගන්නට හිතනේ තියෙන විඥාන ධාතුවනේ. විඥාන ධාතුව කියන එක අයං ධාතු ආකාසානංචායතනං පටිච්ච පඤ්ඤායති. අහස කියන සංඥාව ආකාසානංචායතන ස්වභාවයෙන් නිසා ඒ නිසා තමයි විඥානයේ කියන්නේ විඥානංචායතන ධාතු මතුවෙන්නේ, ප්‍රකට වෙන්නේ. අහස ගැන කවුද හිතන්නේ? අහස ගැන සංඥාව කවුද ගන්නෙ? විඥානය. විඥාණයෙන් තමයි දැනගන්නේ. විඥාණයෙන් තමයි ඒක මතු කරන්නේ. එතකොට විඥානයේ අහස ගැන දැනගන්නකොට ආකාශයට වඩා ප්‍රධානයි විඥානය. ඒ නිසා විඥානංචායතන ධාතුව කියන එක ප්‍රකට වෙන්නේ කුමක් නිසාද? ආකාසානංචායතන ධාතු ආකාසානංචායතනං පටිච්ච පඤ්ඤායති කියලා කියනවා. යායම් බික්ඛු ආකින්චඤ්ඤායතන ධාතුයන් ධාතු විඥානංචායතනං පටිච්ච පඤ්ඤායති. ඊළඟට තුන්වෙනි ස්ථානය ගැන කියනවා. ඒ තමයි කොහොමද අපි මේ ආකින්චඤ්ඤායතන ධාතුව කියන ඒ ස්ථානේ හඳුනාගන්නේ, දැනගන්නේ කොහොමද දැනගන්නේ? ආකින්චඤ්ඤායතන ධාතුව දැනගන්නට, ඒක මතුවෙන්න, ඒක ප්‍රකට වෙන්න විඥාන කියන එකට සාපේක්ෂ වෙනවා. විඥානංචායතන ධාතුවේ හින්දා තමයි ආකින්චඤ්ඤායතන ධාතුව ප්‍රකට වෙන්නේ, මතුවෙන්නේ. භාවනා වශයෙන් ගත්තත් එහෙමයි, අරමුණු වශයෙන් ගත්තත් එහෙමයි. ඊළඟට කියනවා මේ අපි යන්නේ ඔය රූපාවචර තනින් ඉක්ම වෙලා අරූපාවචර ස්ථාන 4 ගැන කියවෙන්නේ. දැන්
ආකින්චඤ්ඤා ධාතු ඊළඟට කියනවා දැන් නේව සංඥා නා සංඥායතන ධාතු ඒ කුමක් නිසාද පැනෙන්නේ? ආකින්චඤ්ඤා ධාතු නිසා. දැන් බලන්න නේව සංඥා න අසංඥා. සංඥාවකුත් නැහැ. ඒ නිසා කියනවා නේව සංඥා. න අසංඥා සංඥාව නැති නෑ. සංඥාවක් නැත්තේ මොකක් නිසාද? දැන් මේ නේව සංඥා. සංඥාවක් නැහැ. සංඥාවක් නැත්තේ කුමක් සඳහාද සංඥාව නැත්තේ? ඒක තමයි ආකින්චඤ්ඤායතනේ කිසිවක් නැහැ කියන එක පිළිබඳව නේව සංඥා. දැන් කිසිවක් නැහැනේ. නේව සංඥා. කිසිවක් නැහැ කියලා දැන් ඔන්න දැනගන්න. කිසිවක් නැහැ කියලා දැනගන්නකොට සංඥා නැහැ අනිත් එක එහෙම දැනගන්න සංඥාව තියෙනවා. කිසිවක් නැහැ කියලා හරි දැනගන්න. එතකොට නේව සංඥා න අසංඥා. යම් කිසි දෙයක් නැහැ කියලා දැනගත්තාම ඒ නැති කියලා දැනගන්නා දේ දැනගන්න සංඥාවක් තියෙනවනේ. ඒක නිසා න අසංඥා සංඥාව නැත්තේ නැහැ. මේක එක්තරා විදියක මනස අරමුණකට ක්‍රියාත්මක වෙන තැන. ඒ අරමුණ හරීම බොහෝම නිවිච්ච පුඩි යන්තම් වගේ තිබෙනා වූ තැන. නේව සංඥා නා සංඥායතන ධාතු මේක ඇති වෙන්නේ අයං ධාතු ආකින්චඤ්ඤායතනම් පටිච්ච පඤ්ඤායති. ආකින්චඤ්ඤායතනේ හේතු කරගෙන තමයි මේක මතු වෙන්නේ දිස් වෙන්නේ ඇති වෙන්නේ. දැන් එතකොට සංඥා කියනවා මෙතන හයක් කියුණා. මේ සංඥා හය හත්වෙනි එකක් තිබෙනවා. ඒ තමයි සංඥා වේදිත නිරෝධ ධාතු. සංඥා වේදිත නිරෝධ ධාතු. දැන් මේ හරියට එනකොට මේ හරියට එනකොට ඔක්කොම මොහකට හරි සංඥාවක් තියෙනවා. මොකක් හරි දෙයක් තියෙනවා. සංඥාවක් තියෙනවා. දැන් මේකේ අවසානයේට එනකොට තියෙනනේ ඉස්ස මුලින් පටන් ගත්තා අහස සංඥා ආභාව ආලෝක ධාතුව සුභ ධාතුව ඊළඟට ආකින්චඤ්ඤායතන ධාතුව මේ ආකාශ විඥාන ආකින්චඤ්ඤායතන නේව සංඥානා සංඥා මේ වගේ සංඥා තිබිලා තියෙනවා. අවසානයේදී කියනවා බුදුරජාණන් වහන්සේ යායන් බික්කු සංඥා වේදිත නිරෝධ ධාතු අයං ධාතු නිරෝධං පටිච්ච පඤ්ඤායති. නිරෝධං පටිච්ච පඤ්ඤායති. දැන් අපි කියනවා ගින්න නිවි ගියයි කියලා. ගින්න නිවුණා. ගින්න නිවුණයි කියලා ප්‍රකාශනයක් කරන්න පුළුවන්කම තියෙන්නේ. ගින්න නිවුණයි කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ තිබිච්ච ගතිය නිසා. තිබිච්ච ගතිය නිසා. දැන් තියෙනවා අර මේ අත්ති පච්චයෝ නැති පච්චයෝ කිය. අත්ති පච්චයෝ නැති පච්චයෝ කියලා කියන්නේ මේ නැති මෙහෙමයි. දැන් හිතන්න තමන්ගේ මේස උඩ සාමාන්‍යයෙන් ඔය ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි වගේ පොතක් තියෙනවා කියලා. තමන් හිතන්න ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි කියලා කියන්නේ ලොකු පොතක්. ඒ ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි වගේ පොතක් තමන්ගේ මේසේ ඉන්න තැන ඉදිරියේ තියෙනවා. එතකොට ඒ පොතට ඒ මේසේ උඩ තිබිච්ච නිදහසේ තිබිච්ච අහස ප්‍රමාණයක් ඒ පොත තියන්ට පාවිච්චි වෙලා තිබෙනවා මේ වෙලාවට. මේස උඩ නිකන් තිබිච්ච අහස කොටසක් ඩික්ෂනරියට යටත් වෙලා. ඩික්ෂනරියේ තියෙන්නේ ඒ අහස කොටසේ.
එතකොට ඒ ඩික්ෂනරි තියෙන තැන අහස කොටස ඒ පොතට පාවිච්චි වෙන නිසාවෙන් තව ඒ වගේම පොතක් ඒ පොත තියෙන තැනම තියන්න බෑ. එහෙම එකක් තියෙනවා. එහෙම තියන්න බෑනේ. ඒකට වෙනවා අර තියෙන ගතිය. තියන්න බැරි ඇයි එතන ඒ හරිය පොතක් තියෙනවා. ඒක නිසා තියන්න බෑ. ඊළඟට දැන් පොත අයින් කරනවා. දැන් පොත එතන නැහැ. දැන් කියන්න පුළුවන් නැtei කියලා. දැන් නැtei කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ අර තිබිච්ච බව නිසායි. දැන් පොත නැහැ. දැන් පොත නැහැ කියලා දැන් එතන හිස්. දැන් එතන මොකවත් නැහැ කියලා කියන්න පුළුවන් ගතිය තියෙන. වචන පාවිච්චි කරන්න පුළුවන් දැන් මොකටද නැති දෙයකට දැන් නැති දෙයක් ගැන ඉතින් ආය කතා කරන්න දෙයක්වත් නැහැනේ. යම්කිසි තැනක පුටුවක් තියලා තියෙනවා තාම. ඒ පුටුව අයින් කරා. පුටුව අයින් කරාන් පස්සේ හිස් නේතන පාවිච්චි කරන්න පුළුවන්. ඒ වුණාට ඒ හිස් තැනට අපි ඒ හිස් තැන ගැන කතා කරන්න තිබිච්ච එකක් මුල් කරගන්නවා. එල්ල ගන්නවා. මෙතන පුටුව තිබිච්ච තැන මෙතන දැන් ඒ පුටුව නැහැ. පුටුව තියෙනකොට අපිට මෙතන මොකක්වත් වැඩකට ගන්න බෑ. ඔය ඔක්කොම වාක්‍ය ටික පාවිච්චි කරන්නේ අර ඉස්සෙල්ලා පුටුව තිබිච්ච හින්දානේ. මෙතෙන්ට මේ හිස්තැනට එක එක අර්ථකථන එක එක වාක්‍ය එක එක දේවල් ප්‍රකාශ කරන්න හිතන්නේ අර එකේ මේ අර රූපය එහෙම නැත්නම් ඉස්සෙල්ලා තිබිච්ච අර පුටුව කියන රූපය මුල් ආධාර කරගෙන ඒක හප්පවගෙන ඒක ඝට්ටණය කරගෙන ආන්න ඒ වගේ මේ එකක් මේ හරිය කියවෙන්නේ. ඒ තමයි සංඥා වේදිත නිරෝධ ධාතු. සංඥා වේදිත නිරෝධ ධාතුයි කියලා එකක් තියෙනවා. ඒ තමයි සංඥා අවේදිත. දැන් සංඥාව වේදනාව විඥානේ ඔය මොකවත් නැහැ. දැන් සංඥාවයි නිවන් තියෙන තැන ඔය කියන්නේ. නිර්වාණ ධාතුව අරමුණු කරනවා. ඔය නිර්වාණ ධාතුව අරමුණු කරන්නේ නිවන් දකින්න හිත්වලින්. මාර්ගසිතට නිර්වාණ ධාතුව අරමුණු වෙනවා. ඵලසිතට නිර්වාණ ධාතුව අරමුණු වෙනවා. නිර්වාණ ධාතුව මේ විදිහයි කියලා යම්කිසි කෙනෙක් විඳිනවා නම් නිර්වාණ ධාතුවේ සැපය විඳින්න ඔන්න ඔය ඵල හිතේම අවශ්‍යයි. එතකොට වෙන්නේ මොකද්ද? ඵලසිතක් හැටියට හරි විඥානේ තියෙනවා. සිත කියන නමින් හරි විඥානය කියන එක නිර්වාණ ධාතුව දකින්ට ඒකට තියෙනවා. එතකොට එතන විඥාන ධාතුව යම්කිසි තැනකදී හිත යම්කිසි තැනකදී එතන වේදනාවක් තිබෙනවා සංඥාවක් තිබෙනවා. එතකොට තියෙන්නේ මේ සංඥාව තියෙන එක. සංඥා වේදිත නිරෝධ ධාතුව කියලා කියන්නේ එතන මාර්ගසිතක් නැහැ ඵලසිතක් නැහැ සංඥාව ඔක්කොම ටික නිරුද්ධ වෙලා. එතකොට නිර්වාණ ධාතුව හිතකින් විඳින්නේ නැහැ. නිර්වාණ ධාතුව කියන එක හිතකින් විඳින එකක් නෙවෙයි. එතන සංඥා අවේදිත නිරෝධ ධාතුව. මෙන්න මේ ගතිය කුමක් නිසාද මේ මතුවෙන්නේ ප්‍රකට වෙන්නේ.
ඒකෙදී බුදුරජාණන් වහන්සේ කියනවා අයං ධාතු නිරෝධං පටිච්ච පඤ්ඤායති. සංඥා වේදිත නිරෝධ ධාතුව කියන එක මතුවෙන්නේ ප්‍රකට වෙන්නේ කුමක් නිසාද? නිරෝධං පටිච්ච පඤ්ඤායති. ගින්දරක් තිබුණා. ගින්දරක් තිබුණ දැන් ගින්දර නිවි ගියා. ගින්දර නිවි ගියාට පස්සේ අර නිවිච්ච ගතිය ඒතන මොකක්වත් නැති ගතිය මතුවෙනවා. ඒ මොකක්වත් නැති ගතිය මතුකුනේ කුමක් නිසාද? ඉස්සෙල්ලා තිබුණා ඒක තිබිලා නැතිලා ගියා. ඒ තිබිලා නැති වෙච්ච ගතිය නිසා තමයි නිරෝධය නිසා තමයි මේ ඒක මතුවෙන්නේ. ඒක නිසා නිවි යන ගතිය, නිරෝධ ගතිය මුල් කරගෙන තමයි සංඥා වේදිත ගතිය ඇති වෙන්නේ. ඒක මතුවෙන්නේ. දැන් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ ධර්ම ස්වභාව හතක තිබෙන්නා වූ වෙනස්කම් මේ දේශනා කරනවා. ඊළඟට උන්වහන්සේ තව ඉස්සරහට පොඩ්ඩක් ගෙනියනවා මේක මෙන්න මෙහෙම. ඒ විචුන් වහන්සේලා දැන් ওই ටිකෙන් මොහොම මේ සම්පූර්ණම මේ හා කියලා නතර වුණේ නැහැ. උන්වහන්සේලාත් විමසන ගතිය තියෙනවා. අහනවා ස්වාමීනි යායන් ධාතු ආභා ධාතු යාච සුබ ධාතු. ඊළඟට ඔය සුබදා ආලෝක ධාතුව කියන එක, ඔය සුබ ධාතුව කියන එක, ආකාසානං ඡායතන ධාතු කියන එක, විඥාන ආකින්චඤ්ඤා නේව සංඥා නා සංඥාතන කියන මේ ධාතු සංඥා වේදිත ධාතු නිරෝධ ධාතු මේවා මේ ධාතු හත ධාතු කතං සමාපත්තිස් පත්තබ්බා ඉමානුපුබන්තේ ධාතු කතං සමාපatti පත්තබ්බා මේ ධාතු ස්වභාව වලට මේවා මේ සමාපත්තියක් හැටියට සමාපatti වශයෙන් පත් වෙන්නේ කොහොමද? ඊළඟට සමාපatti වශයෙන් පත් වෙනවා නම් ඒක විය යුත්තක්ද? දැන් මේකට බුදුරජාණන් වහන්සේ මේ සමාපatti නැත්තම් මේ ධාතු ස්වභාව හත සමාපatti වශයෙන් පත් වෙන ආකාරයක් තියෙනවානේ. ඒක කොහොමද කියලා තමයි මේ ආන්නේ. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මෙහෙම. ඒ තමයි මේ සමාපatti වර්ග තිබෙනවා තුනක්. පටලවා ගන්න එපා අපේ පින්වතුන්. මම මේ දක්වාම කිව්වේ ධාතු ධර්ම ස්වභාව හතක්. ධාතු ධර්ම ස්වභාව හතක්. ඒ අර ආඨාර ධාතු නෙවෙයි. මේ වෙන જાතියක්. දැන් මේ ධාතු ස්වභාව හතයි සමාපatti කියලා කියන්නේ වෙන ඒවා. සමාපatti කියලා කියන එක වෙනයි. සමාපatti තිබෙනවා දැන් ආනාපාන සති සමාධි සමාපත්තිය, ධ්‍යාන සමාපත්තිය ඔය විදිහට සමාපatti තියෙනවානේ. මෙතන සඳහන් කරනවා සමාපatti වර්ග තුනක්. ඒ තමයි සංඥා සමාපත්තිය, සංඛාර අවශේෂ සමාපත්තිය, නිරෝධ සමාපත්තිය. කීයක් තියෙනවද වර්ග? තුනක් තියෙනවා. සංඥා සමාපත්තියක් තියෙනවා. සංඥා සමාපත්තිය කියලා එකක් තියෙනවා. සංස්කාර අවශේෂ සමාපත්තිය කියලා එකක් තියෙනවා. අනිත් එක නිරෝධ සමාපත්තිය. මොකද්ද සංඥා සමාපත්තිය කියලා කියන්නේ? ඒ තමයි ආලෝක ධාතුව. ආලෝක ධාතුවයි සුබ ධාතුව කියන එකයි ඊළඟට දෙකයි. එතකොට ඔය අහස සංඥාව ධාන වශයෙන් ආකාසාන්‍යාන්ත්‍ර ධාතුවයි ඊළඟට ඒ දැනගන්න විඥානං ඡායතන ධාතුව ආකින්චඤ්ඤායතන ධාතුව. දැන් මෙතන කීයක් තියෙනවද ධාතු ස්වභාව? තියෙනවා ආලෝක, සුභ, ආකාශ, විඥානං ඡායතන, ආකින්චඤ්ඤ පහක් තියෙනවා. මේවා මේ පහටපත් වෙන්න මේ පහටපත් වෙන්න නම් සංඥා අවශ්‍යයි.
මේවට කියනවා සංඥා සමාපatti වශයෙන්. සංඥා සමාපatti පත්තබ්බ. මේවා හැම එකටම සංඥාවක් අවශ්‍යයි. බලන්න ආලෝක ධාතු හැටියට සංඥාවක් අවශ්‍යයි, සුභ සංඥාවක් අවශ්‍යයි, ආකාසානංචායතන විඥානංචායතන ඒ සංඥාව අවශ්‍යයි. ඒක නිසා හැම මේ කියනා වූ ධාතු ස්වභාව හත සමාපatti වශයෙන්පත් වෙනවා නම් සංඥා සමාපatti වශයෙන්පත් වෙන්න ඕන. ඒක නිසා කියන මේවට සංඥා සමාපatti කියලා. වශයෙන්පත් විය යුතු දෙයි. අනිත් එක තමයි එකම එකක් තියෙනවා නේව සංඥා නා සංඥායතන කියන ධාතු ස්වභාවය. එහෙම නැත්නම් ඒ ධානය අයං ධාතු සංස්කාර අවශේෂ සමාපatti පත්තා. සංඛාර අවශේෂ සමාපත්තිය කියලා කියන්නේ මේ ඕලාරික බව ගිහිල්ලා සූක්ෂම වෙච්ච බොහෝම යන්තම් ඉතුරු වෙලා තිබෙන්නා වූ ඉතුරු වෙලා සංඥාවල් අතහැරලා දාලා සංඥාවක් නැහැ කියන තැනටපත් වෙලා දැන් සංඥාවක් නැහැ කියලා ඒ තැනට ගිහිල්ලා සංඥාවක් නැහැ කියන සංඥා ඩිංගේ විතරක් කෙල්ලෙනවා. සංඥාවක් නැහැ, කිසිම සංඥාවක් නැහැ. හැබැයි කිසිම සංඥාවක් නැති බව සංඥා කරන සංඥාගත. ඒකට කියනවා සංඛාර අවශේෂ. අර කොම ඕලාරික ගතිය ගිහිල්ලා ඉතුරු වෙලා තියෙන සංඥා ඩිංගේ එල්ලෙනවයි කියලා. ආන්න ඒකට සංඛාර අවශේෂ සමාපත්තිය කියලා හඳුන්වනවා. දැන් සංඥා සමාපatti පහක් තියෙනවා. ඊළඟට ඉතුරු වෙච්ච සංඥා සංඛාර අවශේෂ ඉතිරි සමාපatti එකක් තියෙනවා. අනිත් එක ඒ ඔක්කොම තියෙන සංඥා ඔක්කොම රූප සංඥා ඔක්කොම නැති වෙලා සම්පූර්ණම සංඥා ටික නිරෝධ වුණයින් පස්සේ ඇති වෙන එක සමාපත්තියක් තිබෙනවා. ඒකට කියනවා නිරෝධ සමාපත්තිය. ඒ තමයි සංඥා වේදිත ධාතු අයං ධාතු නිරෝධ සමාපatti පත්ත. නිවීම වශයෙන් පත්විය යුතුයි. දැන් මේක අලුත් කතාවක්. මේ කිව්වේ අලුත් දේශනාවක්. මේ කිව්වේ ගැඹීර තැනක්. අපි මෙතනින් දැනගත යුතු කරුණු තිබෙනවා. මේ කරුණු තිබෙනවා ප්‍රධාන වශයෙන් ධාතු ස්වභාව හතක් තියෙන බව දැනගන්න ඕනේ. ධාතු ස්වභාව හතයි. ඒ ධාතු ස්වභාව තමයි ආලෝක ධාතු, ඒ කියන්නේ ආභා ධාතු, සුභ ධාතු, ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නා සංඥායතන, සංඥා වේදිත නිරෝධ ධාතු. ධාතු ස්වභාව හතයි. ඊළඟට තියෙනවා ඒ ධාතු ස්වභාව මතුවෙන්න ඊළඟට ඒවා ප්‍රකට වෙන්න නම් ඒවා බොහොම සියුම්නේ. බොහොම සියුම් ධාතු ස්වභාව. ඒවා ප්‍රකට වෙන්න ඒවා මතුවෙන්න නම් ඒක මොකද්ද හේතුව කාරණේ? ඒ තමයි ඊට ප්‍රතිවිරුද්ධව ඇතිවෙන්නා වූ ධර්ම ස්වභාව ටික අපි කිව්වා. අනිත් එක තමයි මේකෙන් දැනගන්න ඕනේ අපි මේ ධාතු ධාතු සමාපatti වශයෙන් පත්විය යුතුද කියලා සමාපatti වශයෙන් ඒ කියන්නේ බැස ගැනීම වශයෙන් ඒක හිතේ එක්තැන් කරගෙන ඒකට බැස ගැනීම වශයෙන් පත්විය යුතු දේවල්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහසපු වෙලාවේ උන්වහන්සේ සඳහන් කරනවා ඔව් මේවාටපත් වෙන්නේ මෙන්න මේ විදිහටයි සංඥා වශයෙන් පත් වෙන සමාපත්තිය තිබෙනවා. ඊළඟට සංඥාව කියන එක බොහොම ඉතුරු වෙච්ච යන්තම් පොඩ්ඩක් එක බැස ගන්න සමාපatti එකක් තිබෙනවා. නිරෝධ සමාපatti එකක් තියෙනවා. ඒ නිසා සංඥා සමාපatti, සංස්කාර අවශේෂ සමාපatti, නිරෝධ සමාපatti කියලා සමාපatti තුනක් තියෙනවා. මේවට යන්නේ ඇත්ත වශයෙන්ම මේ භාවනාවේ ඉස්සරහට ගිහිල්ලා තමයි මේ වැඩේට බහින්නේ විතර. මේ ගැඹුරින්ම කතා කරනවා නම් ඒ විදිහයි.
ඉතින් ওই විදිහට බුදුරජාණන් වහන්සේගේ මේ ලස්සන දහම් කතාවේ අපි නොදකින අපි නොසිතන බුදුරජාණන් වහන්සේගේ හිතට දකින උන්වහන්සේගේ හිතින් දකින උන්වහන්සේට පෙනෙන ඒ වගේම උන්වහන්සේ හොඳට අවබෝධ කරගත්ත වටිනා ධර්ම කාණ්ඩ මේ සූත්‍ර දේශනාවල් හරහා අභිධර්ම දේශනාවල් හරහා විනය දේශනාවල් හරහා පැතිරලා තිබෙනවා උන්වහන්සේව දකිනවා ඒකින් බොහොම පොඩ්ඩක් තමයි ඒ ස්වාමීන් වහන්සේලාට මේ අර ධාතු ස්වභාව හතක් හැටියට දේශනා කරේ. ඒ නිසා මේ වෙසක් සමයේ අපි සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මෙන්න මෙහෙම පැති තිබෙනවා කියලා දැනගන්න අපි වාසනාවන්ත වුණා. ඒ වගේම අපි ඒවා හිතන්ටත් අහන්ටත් අපි වාසනාවන්ත වුණා. ඒ නිසා අපි මේ පින්වත් හැම දිනාටම මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා තවත් මේ වාගේ ගැඹීර වූ ධර්ම කොටස් පිළිබඳව හිතමින් ඒ ධර්ම කොටස් පිළිබඳව අහමින් ඒවා පිළිබඳව කතා කරමින් හොඳට හිත අවදි කරගෙන ධර්මයේ පැත්තට හිත හරවාගෙන ධර්මයේ පැත්තට හිත නංවාගෙන මෙනෙහි කරගෙන ඒ ආර්යයන් වහන්සේලාගේ හිත්වල හැප්පිච්ච ආර්යයන් වහන්සේලාගේ හිත්වලට ස්පර්ශ වූ ධර්ම කොටස හොඳට Tamanගේ හිතටත් ස්පර්ශ කරගෙන එයත් මේ සුතමේ වශයෙන් පළමු කොටම ධර්මයේ ස්පර්ශ කරගෙන චින්තාමේ වශයෙන් තව ටිකක් මානසිකාර වශයෙන් ධර්මයේ ස්පර්ශ කරවාගෙන ඊළඟට ප්‍රත්‍යක්ෂ වශයෙන් ඇත්තසාර ධර්මය හොඳට Tamanගේ හිතට ගල්වාගෙන ස්පර්ශ කරගෙන සෑම දිනාටම මේ සංසාරය කියන හේතු ධර්මයන්ගෙන් ඵල ධර්මයන්ගෙන් ඒ රාමුවෙන් ඒ මණ්ඩලයෙන් මිදිලා සෑම දිනාටම සංසාර දුකින් මිදිලා නිවනින් සැනසෙන්න ලැබේවා. අද මේ කතා කරපු ධර්ම කාණ්ඩයේ තිබෙන ගුණ බල විශේෂය ඒ වගේම ඒ දේශනාව ඒ ධර්ම මතු කර දීපු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ බලය ඒ වගේම උන්වහන්සේගේ හිත හරහා ලෝකයට අවදි වී ගියා වූ ඒ ධර්ම රත්නේ ගුණ බල පිහිට ලැබිලා ඒ ධර්මය කනින් අසා සිතින් දරා නුවණින් විනිවිද දැක කෙලෙසුන්ගෙන් මිදී නිවනින් නිවී ගිය ආර්යයන් වහන්සේලා වන ශ්‍රාවකයන් වහන්සේලාගේ උතුම් ගුණ බලයෙන් සෑම දිනාටම මේ ධර්මිය හොඳට තේරුම් ගන්නට මෙනෙහි කරන්නට ශක්තිය ලැබේවා. සෑම දිනාගේම හිත්වලට කුසල ආරම්මණයක්ම මේ කාලේ ඉදිරිපත් වේවා. මේ ධර්මයේ අහමින් හිතමින් මෙනෙහි කරමින් හිත නිවා ගන්නට හැකි වේවා. ඒ වගේම දැවෙන්නා වූ හිත ඇති අයට පිහිට වෙන්නත් සෑම දිනාටම ශක්තිය ලැබේවා පුළුවන් හැටියට. ඒ වගේම හිත නිවාගෙන හිත සනසාගෙන සැපයෙන් යුක්ත ජීවිත ඇති කරගෙන කෙලවර සෑම දිනාටම බුදුරජාණන් වහන්සේලා පසේ බුදු මහරහතන් වහන්සේලා වෙතින් හොඳයි සාන්තයි සපයි කියා නිවී සැනසී පැමිණවදාල අජරාම සංඛ්‍යාත උතුම් අමා මහ නිවෙනින් සැනසෙන්නට ලැබේවා. නිවන් පිණිස මේ බණ ඇසූ පින හිතු පින ඒකාන්තම සෑම දිනාටම එකසේ හේතු වාසනා වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. දවසේ පැය 24 පුරාම වසරේ දින 365 පුරාම ඔබගේ නිවසට සදාම් සුවඳ ගෙන දෙන සවනට සිසිලස ජාත්‍යන්තර දහම් ප්‍රචාරක සේවාවයි මේ